සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට සූවිසි මහා ගුණ බලයෙන් සුපින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සුපින්වත්නි, අද දවසේ අපි මේ සූදානම් වන්නේ සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට. මේ හෝරාවක කාලය පුරාවටම ධම්මපදයේ උදෙසා සිදු කරනු ලබන අර්ථ විවරණය සද්ධර්ම සාගර සදහම් කතිකාව සිදු කරන්නටයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මේ උතුම් සදහම් කතිකාව සඳහා මේ උතුම් දම් සභා මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දිර ස්වාමීන් වහන්සේ ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පින්වත් හැමදෙනා වෙනුවෙන්ම මේ ධම්සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරනු ලබන්නේ ධම්මික මහත්මයා, උදේනි මහත්මිය ඇතුළු කලගෙඩි හේන පවුලේ සොයිරු සොයිරියන්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු ඥාති හිතයිශීන් එකතු වෙලායි මේ දායකත්වය දරනු ලබන්නේ මේ සදහම් කතිකාවත සඳහා. සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට අපගේ පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. පින්වත් හැම දෙනාටම උතුම් තෙරුවන් සරණයි. සෑම දෙනාටම සම්මා සම්බුදු සරණයි. වැඩසටහන මෙහෙයවන රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක පූජනීය දෙල්වල සරණ සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද මේ උතුම් ධර්ම සාකච්ඡාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති, බුදු සසුනේහි චිරජීවනය කැමැති, සම්බුද්ධ ශාසනයටත් මහා සංගරුවනටත් ඊ타ම සද්ධාවෙන් ගෞරවයෙන් කටයුතු කරන සදැහැති සත්පුරුෂයන් පිරිසක්. ධම්මික මහත්මයා, උදේනි මහත්මිය ඇතුළු කලගෙඩි හේන පවුලේ සහෝදර සහෝදරියන්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනා විසිනුයි දායකත්වය දරන්නේ. ඉතින් ඒ දායක වෙන පින්වත් පිරිස කලගෙඩි හේන පවුලේ සත්පුරුෂයන් ඊටාම සතුටට ප්‍රීතියට පත්වෙන්න. මොකද අද අපේ ධනය මුල් කරගෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ ලැබෙනවා. ඒ තුලින් ඔබේ ජීවිතයට අප්‍රමාණ කුසලයක් එකතු වෙනවා. ඒ කුසලය ඔබට මෙලොවම ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වීම පිණිසත්, සසර ගමන සුගතිගාමී වීම පිණිසත්, සසර දුකින් එතෙරව ලෝකෝත්තර අජරාමර අමා නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ කර ගැනීම පිණිසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගනිමු. ඊළඟට ධර්ම සාකච්ඡාවට අපේ අවධානය යොමු කරමු. අද අපිට තියෙන්නේ අප්පමාද වර්ගයේ ගාථාවක්. උට්ඨානේන අප්පමාදේන සංයමේන දමේනච දීපං කෛරාතමේ ධාවි යං ඕ ගෝනාබි කීරති කියන ගාථාව. ඉතින් මේ ගාථාවේ බොහෝම ලස්සන අර්ථයක් තියෙන්නේ. ඒ අර්ථය තමයි උට්ඨානේන කියන්නේ උත්තාන වීරයෙන් යුතුව. උත්තාන වීරය කියන්නේ නැගී සිටීමේ වීරය කියන එකයි. කුසීත බවින්, අලස බවින් නැගී සිටීමේ වීරය. අප්පමාදේන කියන අප්‍රමාදයෙන්.
අප්‍රමාදය කියන්නේ සතිය නැත්තම් සිහිය. අර උත්තාන වීර්යෙන් සිහියෙන් සංයමේන කියලා හඳුන්වනවා සංයමයෙන්. මෙතෙන්දි සංයමය කියලා හඳුන්වලා තියෙන්නේ සීලවන්ත බව. මොකද සීලවන්ත බව තුලින් තමයි කායික සංවරය ඇති වෙන්නේ. ඒ වගේම සීලවන්ත බව තුලින් තමයි වචනයේ සංවර බව ඇති වෙන්නේ. එහෙනම් සංයමේන කියන්නේ සීලය හඳුන්වන නමක්. සීලවන්ත බවින් කියන තේරුම තියෙන වචනයක්. දමේනච කියලා කියනවා. දමේනච කියන්නේ ඉන්ද්‍රිය දමනයෙන්. තවත් විදියකින් කිව්වොත් ඉන්ද්‍රිය සංවර සීලය කියලා තියෙනවනේ. අන්න ඉන්ද්‍රිය සංවර සීලයෙන් කියන්නයි දමේනච කියලා කිව්වේ. දීපං කෛරාත. දීපං කියන්නේ දිවයිනක්. දිවයිනක් කියන්නේ පිහිටක් කියන එක. ආරක්ෂිත ස්ථානයක් කියන එක. සිංහලෙන් වචනයක් තියෙන්නේ කොදෙව්ව කියලා ඔබ අහලා ඇති. කොදෙව්ව කියලා කියන්නේ දූපතට කියනවා කොදෙව්වක් කියලා. දැන් ලංකාව ගත්තත් ලංකාව හඳුන්වන්නේ දිවයිනක් කියලානේ. දූපතක් වටේට මහා සමුද්‍රය තිබෙනවා. ඉතින් මේ දිවයින කියන එක බොහෝම ආරක්ෂිත ස්ථානයක්. අර ඈත ඉඳන් හොරු එනවා දකින්න පුළුවන් ක්‍රමයක් තියෙන නිසා ආරක්ෂිත ස්ථානය කියන අර්ථයෙන් නිවනටත් කියනවා දීපං කියන වචනය. නැත්නම් රහත් ඵලයටත් කියනවා දීපං කියන වචනය. ඉතින් මේ ගාථාවෙන් කියන්නේ බුද්ධිමත් තැනැත්තා මෙන්න මේ සඳහන් කළ ගුණධර්ම මුල් කරගෙන අරිහත් ඵලය ලබා ගන්නවා කියන අර්ථය. ඒ ගුණධර්ම ටික තමයි දක්වලා තියෙන්නේ. උත්ථානේන උත්තාන වීර්ය, ඊළඟට අප්‍රමාදේන අප්‍රමාදී බව නැත්තම් සිහිය, සංයමේන ඒ කියන්නේ සීල සංවරය, දමේනච ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව මේ ගුණධර්ම වලින් යුතුව දූපතක් සකස් කර ගන්නවා. දූපතක් කියන්නේ අරිහත් ඵලයට නැත්තම් රහත් බවට පත් වෙනවා කියන එක තමයි මේකෙදී සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට මේකේ කියන යං ඕ ඝෝ නාභි කීරති කියලා. යං ඕ ඝෝ නාභි කීරති කියලා කියන්නේ ඕඝයන්ට හසු නොවන දිවයිනක් කරන්නේය කියලා. ඕඝ කියලා කියනවා සැඩපහරට. සැඩපහර කියලා කියන්නේ වේගයෙන් ගලාගෙන යන ජල ප්‍රවාහයට. ඉතින් මෙන්න මේ ඕඝයන්ට හසු නොවන දිවයිනක් කරන්නේය කියලා මේ ගාථාවෙන් සඳහන් කරනවා. ඔය ඕඝ කියන වචනයෙන් මෙතෙන්දී අදහස් කරලා තියෙන්නේ නම් කෙලස් කියන එකයි. කෙලස් වලට යට නොවන අර නිවන සාදාගන්නේය කියන තේරුම තමයි ඇත්තටම මෙහිදී පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඕඝ වර්ග දෙකක් තියෙනවා. පළවෙනි ඕඝ වර්ගය තමයි ජනෝඝ කියලා කියනවා. ජනෝඝ කියලා කියන්නේ ජන සමූහය කියන එකයි. ඒ කියන්නේ මහා පිරිසකට අපි කියනවා ජනෝඝ කියලා කියනවා මහා පිරිසකට. නැත්නම් ජන සමූහය කියන වචනේ තමයි ඒකේ තේරුම. ඊළඟට තියෙනවා වචනයක් ජලෝඝ කියලා. ජලෝඝ කියලා කියන්නේ ජලයට කියන නමක්. ජල සමූහය. විශේෂයෙන් සැඩ පහර කියන අර්ථයෙන් තමයි එතෙන්දී ඕඝ කියන වචනේ කියන්නේ. සැඩ පහර කියන්නේ වේගයෙන් පහළට
ගලාගෙන යන ජල ප්‍රවාහය කියන එකයි. ඒ කියන්නේ අහුවෙන ගෙවල්, දොරවල්, වතු පිටි, හරකබාන, ගස් කොළන් මේ ඔක්කොම ගහගෙන නොනවතීම මුහුද දක්වාම ගමන් කරන මහා ජල ප්‍රවාහයට කියනවා ඕඝ කියන වචනය. ඉතින් බුද්ධ ශාසනය තුලත් කෙලෙස් වලට කියනවා ඕඝ කියන නම. ඉතින් මේ ඕඝ කියලා කියන්නේ මක් නිසාද? මේ ඕඝ කියන වචනේ තව අර්ථ දෙකක් තියෙනවා. මේ ජලයට ඕඝ කියන්න හේතු දෙකක් කට්ට කතාවල පැහැදිලි කරලා තියෙනවා. ඒ තමයි අවහනන ලක්ෂණය කියලා. අවහනන ලක්ෂණය කියලා කියන්නේ වේගයෙන් පහළට ගලාගෙන යාම කියන එකයි. අවහනන ලක්ෂණය. වේගයෙන් නොනවතීම පහළට ගලාගෙන යාම. අන්න මහා ජල ප්‍රවාහයකට ඕඝ කියන්නේ වේගයෙන් පහළට ඇද දමනවා කියන එක. නැත්නම් පහළට පහළ පැත්තටනේ ගඟක් ගලන්නේ, ඉහළට නෙවෙයිනේ. පහළටම ගලාගෙන යනවා කියන එකයි අවහනන ලක්ෂණය කියලා හඳුන්වනු ලබනවා. මං ඉස්සෙල්ලා කිව්වනේ මේ කෙලෙස් විශේෂයකුත් තියෙන ඕඝ කියලා. කෙලෙස් විශේෂයක් තියෙනවා ප්‍රධාන කෙලෙස් 4ක්. කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිද්‍යා ඕඝ කියලා. ඉතින් මෙන්න මේ කෙලෙස් 4ට අහු වෙච්ච තැනැත්තා නොනවතීම පහළටම ඇදගෙන යනවා. පහළ කියලා හඳුන්වන නිරයට, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට, අසුර අපායටම ගමන් කරවනවා. අන්නේ නිසා තමයි මේවට ඕඝ කියලා හඳුන්වන්නේ. තවත් කිව්වොත් පහළ කියලා හඳුන්වන සසර සාගරයටම සත්වයාව ඇද දමනවා. ඒ නිසා මේ කෙලෙස් 4ට අපි ඕඝ කියන වචනය භාවිතා කරනවා. ඒ වගේම ඕඝ කියන්න තව අර්ථයක් දක්වලා තියෙනවා ධර්මය තුල. ඕඝ කියන්න තව අර්ථයක් දක්වලා තියෙනවා. ඒ අර්ථය තමයි රාසිය සමූහය කියන අර්ථය. රාසිය සමූහය කියන්නේ මහා ගොඩක් කියන එකනේ. ඒ කියන්නේ මහා විශාල එකක් කියන එකයි. ඇත්තටම දැන් ජලයට ඕඝ කියන්නේ විශාල ජල කඳක් කියන තේරුමෙන්. අර ඉස්සෙල්ලා කිව්වේ වේගයෙන් පහළට ඇදගෙන යනවා කියන තේරුමෙනුත් ඕඝ කියනවා. මහා ජල කඳක් කියන අර්ථයෙනුත් ඕඝ කියලා කියනවා. අන්න ඒ වගේ මේ සඳහන් කරන කෙලෙස් 4 කාම, දිට්ඨි, කාමෝඝ, භවෝඝ, දිට්ඨෝඝ, අවිද්‍යෝඝ කියන මේ කෙලෙස් 4ම මහා අකුසල රාශියක්. අකුසල රාශියක් කියන්නේ මහා අකුසල් සමූහයක්. ওই රාශිය කියන්නේ ගොඩ, සමූහය, කන්ද කියන තේරුම ඇති වචනයක්නේ. එන මහා කුසල සමූහයක් කියන අර්ථයෙන් තමයි ඕඝ කියලා හඳුන්වන්නේ. දැන් අපි බලමු මේ ඕඝවල මේ ඕඝ 4න් උගන්වන කෙලෙස් 4 පිළිබඳව ටිකක්. පළවෙනි ඕඝය තමයි කාම ඕඝ කියලා හඳුන්වනවා. කාම ඕඝ කියලා කියන්නේ කුමක්ද? මේ ලෝකයේ තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කාම වස්තුන් 5ක් තියෙනවා. මේ කාම වස්තුන් 5ට අපි කියන පංචකාම වස්තුන් කියලා. නැත්තම් සාසනික තව නමක් තියෙනවා පංචකාම ගුණ කියලා කියනවා.
මෙන්න මේ පංචකාම ගුණයන් කෙරෙහි ඇති චන්දරාගයට, චන්දරාගය කිව්වේ කැමැත්තෙන් ඇලීමට කියනවා කාමය කියලා. ඉතින් මේ කාමයටම තමයි අපි කාම ඕග කියන වචනයත් භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ කාම ඕගයට අහුවෙච්ච සත්වයන් නොනවතීම සසර සාගරයට ගහගෙන යනවා. නරක තිරිසන් ප්‍රේත අසුර කියන පහලටම ඇදීම ඇදගෙන යාම සිදු වෙනවා. ඒ වගේම කාමය කියලා කියන්නේ මහා කෙලෙස් රාශියක්, විශාල කෙලෙස් සමූහයක්. ඒකයි මේ කාමච්ඡන්දයට අපි ඕග කාම ඕග කියන වචනේ භාවිතා කරන්නේ. ඊළඟ එක තමයි දිට්ඨි ඕග කියන වචනය. දිට්ඨි ඕග කියලා කියන්නේ නෑ, දෙවැනි එක භව ඕග කියන වචනය. භව ඕග කියලා කියන්නේ ඔය රූපාවචර අරූපාවචර කියලා ධ්‍යාන තියෙනවනේ. රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන කියලා. ඔය ධ්‍යාන කෙරෙහි පවතින චන්දරාගයට කියනවා භව ඕග කියලා බුද්ධ ශාසනය තුල. ඒ ධ්‍යානයන් කෙරෙහි පවතින චන්දරාගයට තමයි අපි මේ භවය නැත්තම් භව ඕග කියන වචනය අදහස් කරලා තියෙන්නේ. ඒ ධ්‍යානයන් කෙරෙහි පවතිනා වූ චන්දරාගයට අපි කියනවා. ඒක පැහැදිලි කරලා තියෙනවා මෙහෙම අට කතාවේ. රූපාරූප භවේසු චන්දරාගෝච ධ්‍යාන නිකන්තිච. ඊළඟට මේ ධ්‍යාන කෙරෙහි චන්දරාගයට අමතරව රූප අරූප භවයන්හි තියෙන කැමැත්තේ, බ්‍රහ්ම ලෝකවලට තියෙන කැමැත්තත් භව ඕග කියලා බුද්ධ ශාසනය තුල පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේ රූපාරූප භවයන්හි කැමැත්තත් සසරටම හේතු වෙන නිසා තමයි භව ඕග කියන නමින් හඳුන්වනු ලබන්නේ. ඊළඟ ඕගය තමයි දිට්ඨි ඕග කියලා හඳුන්වනවා. දිට්ඨි ඕග කියන්නේ කුමක්ද කියලා පාලියෙන් විස්තර කරලා තියෙන්නේ ද්වාසට්ටි දිට්ඨියෝ දිට්ඨි ඕගෝ නාම කියලා. ද්වාසට්ටි දිට්ඨියෝ දිට්ඨි ඕගෝ නාම කියලා. ඒ කියන්නේ 62ක් මිසදිටු දිට්ඨි ඕග නම් වෙයි. මිත්‍යා දෘෂ්ටි ඔක්කොම තියෙනවා 62ක්. ඒ 62ට අමතරව අලුතෙන් මිත්‍යා දෘෂ්ටි උපදින්නෙත් නැහැ. ඒ 62ට අමතරව වෙනත් මිත්‍යා දෘෂ්ටි ඇත්තෙත් නැහැ. ලෝකේ යම් තාක් මිත්‍යා දෘෂ්ටි තියෙනවා නම් ඒ මිත්‍යා දෘෂ්ටි ඔක්කොම ඔය කියන මිත්‍යා දෘෂ්ටි 62ට අයිති වෙනවා. ඒක නිසා දෙසට මිසදිටු කියලායි කියන්නේ. ඒ දෙසට මිසදිටු වලට අපි කියනවා දිට්ඨි ඕග කියලා. දෙසට මිසදිටු හඳුන්වනු ලබනවා. ඊළඟ ඕගය තමයි අවිද්‍යා ඕග. අවිද්‍යා ඕග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදැනීම. ඒක පාලියෙන් අට කතාවේ සඳහන් කරන්නේ චතුසු සච්චේසු අඤ්ඤානං අවිජ්ජෝ ඝෝ නාම කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම අවිද්‍යා ඕගය නම් වේ කියලා සඳහන් කරලා තියෙනවා. තවත් විස්තර පැහැදිලි කරලා කිව්වහම ලෝභ සහගත සිතක් උපදින සෑම මොහොතකම කාම ඕගය උපදිනවා. ලෝභ සහගත හැම සිතකම ඔය කාම ඕග කියන ක්ලේශය අනිවාර්යෙන්ම උපදිනවා. ඒ වගේම භව ඕගයත් ලෝභ සහගත සිත්වලම
යෙදෙනවා. මොකද එතෙන්දිත් තියෙන්නේ ලෝභ සිත්වලමයි භවෝගයත් යෙදෙන්නේ. භවෝගය නැතුව කුසල් සිත්වල යෙදෙන්න විදිහක් නැහැනේ. රූපාවචර කුසල්, අරූපාවචර කුසල් සිත් ඒවා යෙදෙන්න විදිහක් නැහැ. භවය කියලා කියන්නේත් අර රූප අරූප භවයන්ට තියෙන ආසාව, නැත්තම් ධ්‍යානවලට තියෙන ආසාවනේ. ඉතින් ආසාව කියන්නේ ලෝභයමනේ. ඉතින් ලෝභය සම්බන්ධව හටගන්න තියෙන සිත් 8ක් විතරයි. අර ලෝභ සහගත සිත් 8 කියලා අභිධර්මයේ උගන්වන්නේ ඒ 8ට. ඒක නිසා භවෝගය යෙදෙන්නේ ලෝභ සහගත සිත් 8 තුල විතරයි කියලා ධර්මයේ පැහැදිලි කළා තියෙනවා. ඊළඟට දිට්ඨිගත විප්පයුත්ත ඒ වගේම දිට්ඨිගත විප්පයුත්ත සිත්වල දිට්ඨිගත සම්පයුත්ත සිත්වල තමයි දිට්ඨි ඕගය යෙදෙන්නේ. විශේෂයෙන් දිට්ඨිගත සම්පයුත්ත කියලා ලෝභ සිත්වල තියෙනවනේ. දිට්ඨිගත සම්පයුත්ත කියලා කියන්නේ දෘෂ්ටියෙන් යුක්ත, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කියන අදහස. අන්න ඒවැය යෙදෙනවා මේ කියන දිට්ඨි යෝගය. එහෙනම් දිට්ඨිගත විප්පයුත්ත සිත්වල භව යෝගයත් යෙදෙනවා කියලා ගන්නට පුළුවනි. දිට්ඨිගත සම්පයුත්ත සිත්වල මිත්‍යා දෘෂ්ටිය සහිත වූ සිත් කියන අර්ථය තියෙන නිසා ඒකෙදි දිට්ඨි යෝගය යෙදෙනවා කියන එක තේරුම් ගන්නට අවශ්‍යයි. ඊළඟට අවිද්‍යාවෝගය අකුසල් සිත් හැම එකකම යෙදෙනවා. අකුසල් සිත් හැම එකකම කිව්වට අකුසල් සිත් ඔක්කොම තියෙන්නේ 12ක් විතරනේ. ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි, අකුසල් සිත් ඔක්කොම 12ක්නේ තියෙන්නේ. අර කියන්නේ ගාථාවකොත් අට්ඨදා ලෝභ මූලානි දෝෂ මූලානි චද්විදා මෝහ මූලානි ච ද්වේති ද්වාදසා කුසලාසියුම් කියලා ගාථාවකුත් සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් ඒ අකුසල් සිත් 12ම යෙදෙන එකක් තමයි අවිද්‍යා ඕගය කියලා කියන්නේ. මෙන්න මේ ඕගයන්ට හසු නොවන්නා වූ නිවන බුද්ධිමත් කෙනා උපදවා ගන්නේය කියලා තමයි මේ ගාථාවෙන් පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මේ ගාථා විස්තරයේ අවසානයේත් බොහෝ දෙනා සෝවාන් ආදී ඵලයන්ටපත් වෙච්ච බව මේ චූලපන්තක වස්තුවේහි දක්වලා තිබෙනවා. ඊළඟට අපිට තියෙන්නේ ඊළඟ කතා පුවතට අවධානය යොමු කරන්න තියෙන්නේ අපිට ඊළඟ කතා පුවතට අවධානය යොමු කරන්න තියෙන මේ චූලපන්තක තෙරුන් වහන්සේගේ කතාවෙන් පසුව ධම්මපදයේ සඳහන් වෙන ඊළඟ කතාවට අපේ අවධානය යොමු කරනවා. ඊළඟට තියෙන සවැත් නුවර නැකත් කෙලියක් කියලා තමයි ඊළඟ කතාව දක්වලා තියෙන්නේ. අප්පමාද වර්ගයේන 4 වෙනි කතාව. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටින කාලේ නැකත් කෙලියක් තිබුණා. නැකත් කෙලියක් කියලා කියන්නේ ඔය නැකත් මුල් කරගෙන නොයෙක් විනෝද වීම පවත්වන කාලයක්. හරියට අපේ රටේ සිංහල අලුත් අවුරුදු කාල පරිච්ඡේදය වගේ. නැකත් මුල් කරගෙන ලිපගිනි මොලවනවා, නැකත් මුල් කරගෙන ආහාර ලිප තබනවා, නැකතට කනවා බොනවා, නැකතට ගනුදෙනු කරනවා. මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවනේ. ඒ කාලයක් උත්සව සමයක්නේ. අන්නේ කාලයකට තමයි මේ නැකත් කෙලියක් කියලා කියන්නේ. නැකත් යෙදෙන එක්තරා උත්සව කාලයක් කියන එකයි. ඉතින් සවැත් නුවරත් ඒ කාලේ ඒ වගේ නැකත් කෙලියක් තිබ්බා. ඒ කාලේ නුවර වැසි සමහර අය අඥානයි නුගත්. ඒ අඥාන අය මේ නැකත් තියෙන දවස්වලට තමන්ගේ ඇඟේ ගොම තවරාගෙන
හතරමං හන්දි තුම්මං හන්දි ඒ වගේම ගෙයක් පාසා ක්‍රීඩා කරමින් හැසිරෙමින් කල් ගත කරනවා. බලන්න යඥාන ජනතාව තමන්ගේ ඇඟේ ගොම තවරා ගන්නවා. ගොම තවරාගෙන හතරමං හන්දි වලට වෙලා ක්‍රීඩා කරනවා, තුම්මං හන්දි වලට වෙලා ක්‍රීඩා කරනවා, දෙමන්සලවල් වලට වෙලා ක්‍රීඩා කරනවා, ගෙවල් වලට ගිහිල්ලා ක්‍රීඩා කරලා පෙන්නනවා. මෙන්න මේ විදිහට අර අඥානය ඇඟේ ගොම තවරාගෙන ක්‍රීඩා කරමින් කල්ගත කළා කියලා සඳහන් වෙනවා. ඉතින් හරියට මිනිස්සු බියරු වැටිලා වගේ කියලා කියන්නේ ඔබට තේරෙනවනේ. ඔය සමහර සර්පයන් එහෙම බියරු වැටෙනවා කියලා කියනවා. ගොදුරකට එහෙම ආසාවක් ඇති වුණාම උමතු වුණා වගේ ඒක පසුපස හඹාගෙන යනවා. ඉතින් මේ මිනිස්සුත් එහෙමයි හරියට උමතු වෙලා වගේ. කිසිම ලැජ්ජා මාත්‍රයක්වත් දකින්න නැතුව, විලිබියක් නැතුව මේ විදිහට අසභ්‍ය වචන කියමින් ආදිය හැසිරෙනවා. මේ පිරිස ඇවිල්ලා මේ ගෙවල් ළඟට එහෙම. ඉතින් මිනිස්සු ඉක්මනින් මේ අයට මිල මුදල් දෙනවා. මොකද මිල මුදල් දුන්නේ නැහැටි ඉක්මනින් මේ අයගේ අර නැටුම් ගැයුම් වාදන ඉවර කරලා යන්න යනවා. ඉක්මනින්ම මිල මුදල් දෙනවා මේ නටන්න එන පිරිසට. එතන ඉන්න බුද්ධිමත් මිනිස්සු ඉක්මනින් යාලව එලව ගන්න ඕනි නිසා. මේ කාලේ සවැත් නුවර කෝටි 5ක් පමණ ආර්ය ශාවකයන් වාසය කළා. ආර්ය ශාවකයෝ කෝටි 5ක් පමණ හිටියා. අර කියනවනේ සවැත් නුවර බුද්ධ කාලේ කෝටි 7ක් ජනතාව හිටියා. කෝටි 7න් කෝටි 5ක් ආර්ය ශාවකයෝ බවට පත් වුණා කියලා බොහෝ අට කතාවල සඳහන් වෙලා තියෙනවනේ. ඉතින් මේ සවැත් නුවර කෝටි 5ක් ආර්ය ශාවකයෝ ඉන්නවා. ඉතින් ඒ අය බුදුරජාණන් වහන්සේ ඒ අය මේ නැකත් කාලෙදිත් බුදුරජාණන් වහන්සේ බලන්න යනවා මේ නැකත් කෙලි පවතින කාලයේදීත්. ඒ වගේම මහා සංඝරත්නය බලන්නත් විහාරස්ථානවලට යනවා. කැඳ බත් අවුල්පත් මේවා පිළියෙල කරගෙන තමයි යන්නේ මේ පින්වත් පිරිස. ඊට අමතරව කොහේවත් නොගිහින් ගෙවල් වලට වෙලා ඉන්නවා මේ පිරිස. මේ බුදුරජාන් වහන්සේ බලන්න යන්නේ නැත්තම්, සංඝයා බලන්න යන්නේ නැත්තම්, විහාරයට යන්නේ නැති අය ගෙවල් වලටම වෙලා බොහොම ආරක්ෂිතව ඉන්නවා. කොහොමද දැන් දවස් 7ක්ම තිබුණ මේ නැකත් උත්සවේ. 7 වෙනි දවසේ නැකත් දින අවසන් වුණා. ඉතින් ඊට පස්සේ 8 වෙනි දවසේදී ආර්ය ශ්‍රාවකයෝ එකතු වෙලා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට ආරාධනා කරලා අර නගරය මැද දානශාලාවක් හදලා ඉතා විශාල විදිහට දානයක් දුන්නා. ආර්ය ශ්‍රාවක නොවන අයනේ දැන් දින 7ක්ම නැකත් ක්‍රීඩාවල නිරත වෙලා හිටියේ. ආර්ය ශ්‍රාවකයෝ දින 7 පන්සල් ගියා. එහෙම නැත්නම් ගෙදෙට්ට වෙලා හිටියා. දැන් නැකත් දින 7 ඉවර වුණා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයෝ 8 වෙනි දවසේ නගරය මැද මහ විශාල දානයක් සකස් කරලා දන් දුන්නා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානයක් පූජා කළා. ඊළඟට දානේ පූජා කරලා මේ පිරිස කියනවා බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි අපි මේ දවස් 7 ගත කළේ බොහෝම සිත් තැවුලකින් යුතුවයි. අසභ්‍ය වචන කියමින් මේ මිනිස්සු ගෙවල් ඉස්සරහට ඇවිල්ලා නටනවා, ක්‍රීඩා කරනවා ඇඟේ ගොම ගාගෙන. ඉතින් ඒ අයට මිල මුදල් දීලා ඉක්මනින් පිටත් කරලා යවනවා. හරිම අමාරුවෙන් තමයි මේ දින 7 ගත වුණේ කියලා ප්‍රකාශ කළා.
ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා නුවණ නැත්තන්ගේ වැඩ ඔය වගේ තමයි. නූගත් අයට කරන්න කියන්න බැරි නපුරක් අසභ්‍ය වචනයක් නැහැ, කරන්න බැරි පාපයක් නැහැ කියලා ඔවුන් අන්ධයෝ වගේ කියන අදහස, අන්ධයෝ වගේ පිරිසක් කියලා බුදුරජාණන් වහන්සේ මේ පිරිසට ඊටාම වටින ගාථාවක් දේශනා කරන්නට යෙදුණා. එදා දානේ අවසානයේදී ඒ පිරිසත් සමග සාකච්ඡා කරලා ඒ රැස්වෙච්ච නගරවාසී ආර්ය ශ්‍රාවක පිරිසට ඊටාම වටින ගාථාවක් තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ ගාථාව අපි බලමු. පමාදමනු යුඤ්ජන්ති බාලා දුම්මේ දිනෝ ජනා අප්පමාදංච මේ ධාවි දනං සෙට්ඨංව රක්ඛති මා පමාදමනු යුඤ්ජේත මා කාමරති සන්තවං අප්පමත්තෝ හි ජායන්තෝ පප්පෝති විපුලං සුඛං. මෙන්න මේ කියන ගාථා දිත්වය දේශනා කරන්නට යෙදුනා තථාගත බුදුරජාණන් වහන්සේ මේ පිරිසට. මේකේ කියන පමාදමනු යුඤ්ජන්ති බාලා දුම්මේ දිනෝ ජනා කියලා අදහස් දේශනා කරනවා මුලින්ම. මෙතෙන්දි බාලා කියලා කියන්නේ මෙලොව යහපත ගැනත් අවබෝධයක් නැති, පරලොව යහපත ගැනත් අවබෝධයක් නැති අයට කියනවා බාලා කියලා. ඒ කියන්නේ මෙලොව අදහන්නෙත් නැහැ, පරලොව අදහන්නෙත් නැහැ. මෙලොව අදහන්නෙත් නැහැ කියන එකෙත් බොහෝම ලස්සන තේරුමක් තියෙනවා. පරලොව අදහන්නේ නැහැ කියන එකෙත් බොහොම ලස්සන අර්ථයක් තියෙනවා. මෙලොව අදහන්නේ නැහැ කියන එකේ තියෙන ලස්සන අර්ථය තමයි එලොව සිටිය තැනැත්තාට මෙලොව නැත කියන එක. ඒ කියන්නේ උපතට පෙරමා සිටියේ නැත කියලා හිතන එක තමයි මෙලොව විශ්වාස කරන්නේ කියන්නේ. තවත් කිව්වොත් එහෙම පෙර සංසාරේ ජීවිත තිබුණා, මෙරි මෙරි ඉපදි සසර ගමනක ආවා. මෙන්න මේ කාරණාව පිළිගන්නේ නැති කෙනා තමයි මෙලොව විශ්වාස කරන්නේ කියලා කියන්නේ. ඊළඟට පරලොව විශ්වාස කරන්නේ නැහැ කියලා කියන්නේ මෙලොව සිටිය තැනැත්තාට පරලොවක් නැත කියලා හිතනවා. තවත් කිව්වොත් මරණින් මතු සත්වයා උපදින්නේ නැත. සසර ගමන මෙතනින්ම මරණයෙන්ම අවසන් වන්නේය කියලා කල්පනා කරනවා. මෙන්න මේ මෙලොව පරලොව අදහන්නේ නැති තැනැත්තාට කියනවා බාලා කියලා. මෙලොව පරලොව අදහන්නේ නැති අඥානයට කියනවා බාලා කියලා. මේක තව වචනයක් දාලා තියෙනවා දුම්මේ දිනෝ ජනා කියලා ලස්සන වචනයක් දාලා තියෙනවා. දුම්මේ දිනෝ කියලා කියන්නේ නුවණ නැති කියන එකයි. නුවණ නැති. නුවණ නැති කියලා කියන්නේ ධාරණ ප්‍රඥාවක් නැහැ, විදර්ශනා ප්‍රඥාවක් නැහැ. ධාරණ ප්‍රඥාව කියන්නේ ඉගෙන ගන්න බෑ කියන එකනේ. මතක තියා ගන්න බෑ, පාඩම් කර ගන්න බෑ, යමක් තේරුම් ගන්න බෑ. අන්න ඉගෙන ගන්න බැරි එකට තමයි කියන්නේ ධාරණ ප්‍රඥාව නැති කියලා හඳුන්වනවා. ඊළඟට විදර්ශනා ප්‍රඥාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ දකින නුවණ. ඔය සමහර අය ඉන්නවා ධාරණ ප්‍රඥාව හොඳට තියෙනවා. ධාරණ ප්‍රඥාව හොඳට තියෙනන්ද හොඳට ඉගෙන ගන්න පුළුවන්. හොඳට මතකේ හිටිනවා. උපාධි ගන්න පුළුවන්. ඒකත් බොහොම වටිනා කියන එකක්. හැබැයි බොහෝ දෙනෙකුට අර විදර්ශනා ප්‍රඥාව කියන එක නෑ. විදර්ශනා ප්‍රඥාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අවබෝධයක් නෑ. සමහර විට ධාරණ ප්‍රඥාව තියෙන හන්දා
ධර්මයත් හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන තියෙන හන්දා දහම් දැනුමෙන් කියන්න පුළුවන් මොකක්ද අනිත්‍ය, මොකක්ද දුක්ඛ ලක්ෂණය, මොකක්ද අනාත්ම ලක්ෂණය කියලා. හැබැයි ඒක අර දැනුමෙන් කියනවා මිස භාවනා කරලා ඇති කරගත්ත අවබෝධයක් තුලින් දකිනවා නෙමෙයි. අන්නේ ධාරණ ප්‍රඥාවයි විදර්ශනා ප්‍රඥාවයි මේ දෙකම නැති තැනැත්තාට බුද්ධ ශාසනය කියනවා දුම්මේ දිනෝ නැත්තම් නුවණ නැති තැනැත්තා කියලා හඳුන්වනු ලබනවා. ජනා කියන්නේ ජනතාව කියන තේරුමම තියෙන වචනයක්නේ. දැන් ආයෙත් බලමු. පමාදමනු යුංජන්ති බාලා දුම්මේ දිනෝ ජන. මෙලොව පරලොව අදහන්නේ නැති ධාරණ ප්‍රඥාවත් විදර්ශනා ප්‍රඥාවත් නැති ජනතාව පමාද මනු යුංජන්ති. පමාද මනු යුංජන්ති කියන්නේ ප්‍රමාදය අනුවයේදී වාසය කරයි. නැත්තම් ප්‍රමාදය සමග එකට යෙදී වාසය කරනවා. තව සරල කළා කිව්වොත් එහෙම ප්‍රමාදයෙන් යුතුව කල් ගත කරනවා. ප්‍රමාදයෙන් යුතුව කල් ගත කරනවා කියන්නේ ප්‍රමාද කියන්නේ අසිහියට. ඒ කියන්නේ අසිහිය කියලා කියන්නේ ඔවුන් නිතරම සිහියෙන් තොරව කල් ගත කරනවා. මොකද මේ අපි ගොඩාක් දෙනෙක් බොහෝ වෙලාවට කල් ගත කරන්නේ ඇත්තටම සිහියෙන් තොරව. ඔන්න බණ පොතක් කියවනවා නම් ඒ වෙලාව අපේ හිත තුල හොඳට සිහිය පවතිනවා. සූත්‍රයක් හරි අට කතාවක් හරි කියවනවා නම් බණ අහනවා නම් හොඳට බණ අහගෙන ඉන්නවා නම් හොඳට මේ මොහොත තුල අපේ ජීවිතය තුල සිහිය හොඳටම හොඳින් බණ අහනකොට සිහිය හොඳට වැඩෙනවා ඇත්තටම. ඒ වගේම ධර්මයේ සජ්ජායනා කරනකොට හොඳ සිහියෙන් යුතුව එතකොටත් හොඳට සිහිය වර්ධනය වෙනවා. ඒ වගේම තමයි ධර්ම දේශනා කිරීමේදී සිහිය වර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි ධර්ම සාකච්ඡා කිරීමේදී හොඳට සිහිය වර්ධනය වෙන අවස්ථාවන්. ඉතින් ඔය ටික ඇරුණාම අනික් හැම වෙලාවකම අපි මේ දියුණු කරන්නේ නම් අසිහියමයි. බලන්න අපි ගොඩක් දෙනෙක් කැමති ටීවී එකක් බලන්න ගොඩක් දෙනෙක් කැමති. ඉතින් ටීවී එකේ බණක් අහනවා නම් අපේ සිහිය වැඩෙනවා. අනික් ඕනෑම දෙයක් අහනකොට බොහෝ විට දැන් අධ්‍යාපන පාඩමක් වගේ එකක් තුල අපිට අසිහිය කියලා අපි ඒක හඳුන්වන්නේ නැහැ. ඒ අරුණාම අනික් දේවල් තුලදී අපි එක්කෝ විකට දෙයක් හෝ නාට්‍යයක් හෝ ගීත ආදියක් හෝ එහෙම නැත්නම් යම්කිසි දේශපාලන විස්තරයක් හෝ මෙන්න මේවා රූපවාහිනියකින් එහෙම නැත්නම් අන්තර්ජාලයකින් මුහුණු පොතකින් YouTube එකෙන් මොකෙන් හරි මේවා තුල අපි ඉන්න ප්‍රියතාවයක් දක්වනවනේ. මම මේ අදහස් කරන්නේ ඒවා කරන්න එපා කියන එක එහෙම නෙමෙයි. අපි මේ කරන දේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කර ගන්නටයි මේ කාරණාව කියන්නේ. ඉතින් අන්නේ අවස්ථාව තුළ ඒව තුළ ඉද්දී අපි තුළ වැඩෙන්නේ මේ ප්‍රමාදය. අර බාල පමාද මනුයුංජන්ති කියලා කිව්වේ ඒක තමයි. ඒ වෙලාවේදී අපි ප්‍රමාදය හා එක්ව වාසය කරනවා කියන එක තමයි මේ ගාථාවෙන් දේශනා කරන්නේ. ඊළඟට අපි වැඩකට නැති දෙයක් කතා කර කර ඉන්නකොට අන්න අපි ප්‍රමාදය සමග එක්ව වාසය කරනවා. කෙලෙස් සහිත දේවල් හිත හිතා ඉන්නවා නම් අපි ප්‍රමාදයත් එක්ක එකතු වෙලා වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ කියනවා මෙලොව පරලොව අදහන්නේ නැති
අර ධාරණ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව නැති දුම්මේද නුවණ නැති බාලයා ප්‍රමාදය සමග එක්ව වාසය කරයි. අපි සමහර වෙලාවට මෙලොවත් අදහනවා, පරලොවත් අදහනවා. සමහර වෙලාවට ධාරණ ප්‍රඥාවක් තියෙනවා, ධර්මයේ පිළිබඳවත් යම් තේරුමක් තියෙනවා. ඒ වුණාට බොහෝ වෙලාවට නම් අඥානයෝ බවට පත් වෙනවා. දවසම අඥානෙක් වුණේ නැති වුණාට දවසේ වැඩි වෙලාවක් අපි අඥානයෝ බවට පත් වෙලා පමාද මනු යුංජන්ති, ප්‍රමාදයෙහි යෙදී වාසය කරනවා කියන එක ඔබටම ඔබ ගැන හිතීමෙන්, අපට අප ගැන හිතීමෙන් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මම හිතන්නේ. ඊළඟට දේශනා කළා අප්පමාදංච මේධාවී ධනං සෙට්ඨංම රක්ඛති කියලා. මේකෙද කියන මේධාවී කියලා. මේධාවී කියලා කියන්නේ නුවණ ඇති තැනැත්තා කියන එකයි මේධාවී කියලා හඳුන්වන්නේ. නුවණ තියෙන තැනැත්තාට අපි කියනවා මේධා කියලා. ඔය මේධා කියන වචනය අපිට මීට පෙර ගාථාවලදීත් හමු වෙලා තියෙනවා. මේධා කියන්නේ නුවණට, විශේෂයෙන් විදර්ශනා ප්‍රඥාවට. තවත් කිව්වොත් මේධා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින නුවණට තමයි මේධා කියලා කියන්නේ. ඉතින් මේකේ මේධා කියන්නේ ඥානවන්තයා, ප්‍රඥාවන්තයා කියන එකයි. ඉතින් මේධාවී කියලා කියන ප්‍රඥාවන්තයා අප්පමාදංච, අප්‍රමාදය. අප්‍රමාදය කියන්නේ සිහිය, සතිය. ධනං සෙට්ඨංව රක්ඛති. ධනං සෙට්ඨංව රක්ඛති කියන්නේ සෙට්ඨං ධනං ඉව රක්ඛති කියලා තමයි ඒකේ පාලි ක්‍රමයට යෙදෙන්නේ. සෙට්ඨං ධනං ඉව රක්ඛති. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් රකින්නේය. ඊටාම වටිනා කියන වස්තුවක් හමු වෙච්ච කෙනෙක්, ලක්ෂ ගාණක්, කෝටි ගාණක් වටින වස්තුවක් හම්බ වෙච්ච කෙනෙක්, ඊටාම ආරක්ෂිත වේ වස්තුව ආරක්ෂා කරගන්නවා වගේ බුද්ධිමත් නැත්තා තමන්ගේ සිහිය ආරක්ෂා කරන අප්පමාදංච මෙහෙදාවි ධනං සෙට්ඨං වරක්කති කියලා කිව්වේ ඒකයි. බුද්ධිමත් නැත්තා තමන්ගේ සිහිය හොඳට රැක ගන්නවා කියලා තථාගතයන් වහන්සේ මේ ගාථාවේදී දේශනා කළා. බලන්න කොච්චර වටිනා කියන කාරණාවක්ද කියන්නේ කියලා. බුද්ධිමත් නම් මේ ලෝකේ යම්කිසි මිනිස්සෙක්, එයා ඊටාම වටින දෙයක් හමු වෙලා ඒ දේ පරිස්සම් කරගන්නවා වගේ සිහිය ආරක්ෂා කරගන්නවා, සිහිය පරිස්සම් කරගන්නවා, සිහිය රැකගන්නවා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී දේශනා කළා. මේ වහනකොට තමයි බෞද්ධ අපි තේරුම් ගන්න ඕනේ අපි ඇත්තටම කොතනකද ඉන්නේ කියලා. මේවත් එක්ක බලනකොට, මේ දහම් ගාථාත් එක්ක බලනකොට අපි කොතනද ඉන්නේ කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. මොකද අපේ ඇඳුම බෞද්ධ, අපේ පරපුර බෞද්ධ, අපේ මව්පියන් බෞද්ධ. ඒ නිසා අපිත් බෞද්ධ. ඒ වුණාට අපි බොහෝ වෙලාවට අර නිකන් සාම්ප්‍රදායානුකූල බෞද්ධ පිරිසක් මිස අර ධර්මයත් එක්ක ජීවත් වෙනම බෞද්ධ පිරිසක් නොවෙන්න පුළුවන් බොහෝ විට. ඒක නිසා ධර්මය තුල ජීවත් වෙන සදැහැති සත්පුරුෂයන් පිරිසක් බවට පත් වෙන්න මේ බඳු දේශනා අපිට බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. සනස දැන්
සිල් සමාදන් වෙලා සිටින මොහොතක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන මොහොතක අපිට සිහිය පිහිටව ගන්න පුළුවන්. සමහරවිට ගිහියැත්තෙකුට උනත් ඒ මොහොතේ බොහොම සිහියෙන් අන් දෙයකට හිත යොමු කරන්නේ නැතුව කල්පනාවෙන් ඒ ධර්ම දේශනාවට සවන් දෙන්න පුළුවන්. අවධානය යොමු කරගෙන. සීලය ආරක්ෂා කරන්න පොහොය දවසට ධර්මශාලාවේ බොහොම කල්පනාවෙන් සිහියෙන් කටයුතු කරන්න පුළුවන්. නමුත් ගිහි කෙනෙක් විදිහට ගිහි කෙනෙක්ගේ පැත්තෙන් ගත්තහම ඒ ඇත්තන්ට තියෙන ඒ කටයුතුත් එක්ක එදිනෙදා ජීවිතේ කටයුතු කරද්දී මේ අනුශාසනාවට අනුව මේ පැහැදිලි කිරීමට අනුව සිහිය පිහිටවාගෙන වැඩ කරන්න දැන් රාජකාරි වැඩ වෙන්න පුළුවන් එදිනෙදා ගෙදර ජීවිතේ වැඩ වෙන්න පුළුවන්. ඒක කොයිතරම් දුරට ප්‍රායෝගිකව කරගන්න පුළුවන් වෙයිද? ඔව්. ඇත්තටම ස්වාමින් වහන්සේ කියන එක මං හිතන්නේ ඔබ හැම දෙනාටම ඉතාම පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. ඒ කියන්නේ සිල් සමාදන් වෙච්ච දවසට විශේෂ දවසකට යම්කිසි අවධානයකින් යම්කිසි සිහියකින් යුතුව කල්ගත කරන්න පුළුවනි. නමුත් එදිනෙදා ජීවිතේ ඒ විදිහට මේ කාර්ය බහුල වැඩපොළ කරන ඒ අවලාවට සිහියෙන් කල්ගත කිරීම දුෂ්කරයි, සිහිය පිහිටුවා ගන්න බෑ. ඒ වගේ අදහසක් තමයි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඇත්තටම දැන් මේ සිහිය තියෙනවනේ ස්වාමින් වහන්සේ ප්‍රභේද කීපයක් තියෙනවා. මේ සිහි අවස්ථා කීපයක් තියෙනවා. ඒ කියන්නේ එක අවස්ථාවක් තමයි ඒකෙදි කරන්නේ අපි අර මේ කුසලය අකුසලය කියන දෙක හොඳට තේරුම් අරගෙන අකුසල් හඳුනාගෙන අකුසලය තුල යෙදෙන්නේ නැතුව ඉන්නවා. කෙටියෙන් කිව්වොත් ඔය පස්පව් තුල දස අකුසල් ඒවා හඳුනාගෙන ඒවා යෙදෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් අන්න ඒ විදිහට ඒවා නොයෙදී අපිට අර රැකී ආරක්ෂා කරන කාර්ය බහුල ජීවිතය තුළ ගත කරන්න පුළුවන්. කුසලයේ තුළ නොයේදී. ඒ වගේම අපිට පුළුවන් කුසලයෙහි යෙදෙනවා. කියන්නේ බුද්ධ වන්දනා කිරීම, පිරිත් කීම, දවසට ටික වෙලාවක් භාවනා කිරීම, බණ ඇසීම අර මුළු දවසම බැරි වෙයි. නමුත් ටිකක් හෝ මේ මාර්ගයට අවධානය යොමු කරලා වාසය කරන්න පුළුවන් කාර්ය බහුල ජීවිතයක් ගත කළත් ඔව් ස්වාමින් වහන්සේ. සුපින්වත්නි, අද දවසේ අපි මේ පුරාහෝරාවක කාලයක් සද්ධර්ම සාගර සදහම් සාකච්ඡාව හා එකතුව සිටියේ. විශේෂයෙන් අප්‍රමාදී බව, සිහි ඇතිව කටයුතු කිරීම, එවැගේම මේ අපමණවත් අකුසලයන්ගෙන් ක්ලේශයන්ගෙන් සිත දූෂ්‍ය කරගන්නේ නැතිව සිල්වත්ව ගුණවත්ව ධෛර්ය සම්පන්නව මේ සසර විපතින් ගැලවෙන්න ඕන කොහොමද කියන කාරණාවන් ධර්මානුකූලව ඉගෙන කියා ගනිමින් දැන කියා ගනිමින් විග්‍රහ කර ගනිමිනුයි මේ හෝරාවක කාලයක් පුරාවටම අපි මේ සද්ධර්ම සාගර සදහම් කතිකාවත හා එකතුව සිටියේ. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට අනුශාසනා කරන්නට වැඩම කොට වදාලේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදසී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උද්දීර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනාව පින්වත් හැම දෙනා වෙනුවෙන්ම මේ මොහොතේ පිළිගන්වනු ලබනවා. ඒ වගේම අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට සද්ධර්ම සාගර ධර්ම දානමය පින්කමට දායකත්වයේ දරන්නට යෙදුනේ ධම්මික මහත්මයා, උදේනි මහත්මිය ඇතුළු කලගෙඩි හේන පවුලේ සොයිරු සොයිරියන්, මුණුබුරු මිනිබිරියන් සියලු දෙනා විසින් මේ උතුම් සදහම් කතිකාවතට සද්ධර්ම සාගර සද්ධර්ම දානමය පින්කමට අද දවසේ දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ සුපින්වත් හැම දෙනාටම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට අපගේ පූජනීය ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැම දෙනාටම උතුම් තෙරුවන් සරණයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ
සත්පුරුෂ පින්වත්නි, ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් යුතුව අද දවසේ මේ සදහම් කතිකාවතේ දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුනේ ධම්මික මහත්මයා, උදේනි මහත්මිය ප්‍රධාන කලගෙඩිහේන පවුලේ සහෝදර සහෝදරියන්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු සත්පුරුෂයන්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාස 28 වන සිකුරාදා මේ දේශනාවේ දායකත්වය දරන්නේ, මේ පටිගත කිරීම කරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා කලගෙඩිහේන සිරිමල්වත්ත සුමුදු නිවසේ පදිංචිව සිට මෙයට අවුරුදු 8කට පෙර අභාව ප්‍රාප්ත වූ ඒ.කේ.කේ. පෙරේරා පියාණන් වහන්සේටත් මෙයට අවුරුදු 13කට පෙර අභාව ප්‍රාප්ත වූ මෞතුමිය වන වයි.ඒ. හේමාවතී මහත්මියටත් සහෝදරිය වන ඒ.කේ. අජන්තා පෙරේරා මහත්මියටත් පුණ්‍යානුමෝදනා කිරීමට, ඒ වගේම කේ.බී. ඒකනායක පියාණන් වහන්සේටත් එම මෞතුමිය වන බාලසූරිය මහත්මියටත් සහෝදරයා වන සේනක ඒකනායක මහත්මාණන්ටත් මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ ඥාති සහෝදරිය වන කුසුමාවතී මහත්මියටත් ඥාති සහෝදරයා වන පාලිත රණතුංග මහත්මාණන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පින්වත් සෑම දෙනා නමින්ම මිය පරලොව ගිය ඒ නම් සඳහන් කළ නොකළ සියලු ඥාතීන්ට මේ මහා පින්පෙත් අත්පත් වේවා. එයාගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා. මුළු සංසාර ගමනම සුවපත් වේවා, සසර දුකින් අත් මිදේවා. ලෝකෝත්තර අජරාම රමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ රැස් කරගත්ත පින්බලය විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන මහබෝසතාණන් වහන්සේ ඇතුළු සදෙව්ලෝකවාසී සියලු දෙවි දේවතාවන් විසින් අනුමෝදන් වනු ලබත්වා. ආර්ය සුමන සමන් දෙවියන්, ශාසන භාරධාරී ශ්‍රීමත් විෂ්ණු දෙවියන්, මේ පලාත් භාර විභීෂණ දෙවියන්, රුහුණට අධිපති කතරගම දෙවියන්, වන්නිහත්පත්තුවට අධිපති ශ්‍රීමත් අයනායක දෙවියන්, ගම්බාර දෙවියන්, සරස්වති මෑණියන්, පත්තිනි මෑණියන් ආදී සියලුම අපේ ආරක්ෂක දෙවිවරු ඇතුළු සියලුම දෙවි දේවතාවෝද මේ මහා පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් අසයිසුරු දියුණු වේවා. දෙවියන්ගේ අසීමිත ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව හැම දෙනාගේම ජීවිතවලට ලබා දෙත්වා. දෙවියෝ ලෝකෝත්තර අජරාම රමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් දායකත්වයේ දරමින් කටයුතු කළ ධම්මික මහත්මයා, උදේනි මහත්මිය ප්‍රධාන කලගෙඩිහේන පවුලේ සහෝදර සහෝදරියන්, මුණුබුරු මිනිබිරියන් මේ සියලු දෙනාද, ඒ වගේම වැඩසටහන මෙහෙවන ලද ගෞරවනීය ස්වාමින් වහන්සේලාද, බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි අධ්‍යක්ෂක පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද, කාර්ය මණ්ඩලයද, ධර්ම ශ්‍රවණය කළ සත්පුරුෂයෝද සියල්ලෝ සපිරිවරින් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන්, ශරීර වර්ණයෙන්, නිරෝග සැපයෙන්, කායික බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා. ගුණයෙන්, නුවණින්, යසයිසුරින්, සැප සම්පතෙන්, ධන දහාන්නෙන් වැඩෙත්වා. අපල උපද්‍රව, සතුරු කරදර, මාරක බාධක, නවග්‍රහ දෝෂ, ඇස්වහ කටවහ දෝෂ, කර්ම විපාක, හිරුදුටු ගණදුරක් සෙයින් විහත විද්වංසනය වේවා. ඒ වගේම සියලු දෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, පරලෝක ජීවිත සුගතිගාමී වේවා.
සංසාර ගමන සුවපත් වේවා සසර දුකින් අත් මිදේවා ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා පිහිටුවමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට